ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා පිළියන්දල බටකැත්තර නිව් සිටි දෙකෙහි පදිංචි සෝමරත්න රත්නායක මහතා ආරේ ගුණවර්ධන මහත්මිය යන දෙමාපියන් සහ දූ දරුවන් ඥාතීන් අසල්වාසී හිතවතුන් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය දෙපාර්ශ්වයේම පරලෝසපත් ජී.එල් රත්නායක පියාණන් මේරි විජේනායක ජයවර්ධන මෑණියන් යටියන විදානාරච්චිගේ සයනාවතී මෑණියන් නිමලා ප්‍රේමවතී රත්නායක සහෝදරිය ලලිත් රත්නායක ඥාති සොහොයුරා ඇතුළු දෙපාර්ශ්වයේම සංසාරගත සියලුම ඥාතීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුජීවත්ව සිටින ඩී.සී.ඒ ගුණවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේම සැලසේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. පැතුූ බෝධියකින් නිවන් සුව ලැබීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දායකත්වරු පින්වතුන්ගේ පවුලේ සියලු දෙනා ඇතුළු මීට දායකත්වදරු ඥාතීන් අසල්වාසීන් හිතවතුන්ගේ සියලු බලාපොරොත්තු ඉටු වී අමා මහ නිවන් සුව පිණිස මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒ ුතිය සමනෝ ඉද තතිය සමනෝ ඉද චතුත්ථ සමන ශුඤ්ඤෝ පරප්පවාදා සමනේහි අඤ්ඤේති එවමිතං භික්ඛවේ සම්මා සිහනාදං නදත ප්‍රඥානාලිකාවේ ධර්මදේශනාවන් ප්‍රේ කරන්නා වූ සදහබර පිටපතනි අංගුත්තර නිකායෙහි උපුටාගත්තා වූ මේ සමනා නම් වූ සූත්‍රයෙන් වැදගත් කරුණු පැහැදිලි කිරීමක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ තථාගතයන් වහන්සේගේ කරුණු පැහැදිලි කිරීමක්. මේ තුළට එබී බලන්න ඕන අපි. මෙය වෙන්න පුළුවන් දෙයක් විය යුතුයි. නමුත් බොහෝ විට මේ වෙන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වෙන්න පුළුවන් දේ වෙන්න බැරි වුණේ ඇයි කියන කාරණාව අපි සොයාගත්තම අපට ඒක වෙන්න පුළුවන් දෙයක් බවට පත් කරගන්න පුළුවන් වේවි. මේ ලෝකෙහි ආගමික මතවාද ඕන තරම් තියෙනවා. බුද්ධ කාලීනව නම් ආගමික මතවාද 62ක් තිබුණයි කියලා තමයි බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන්නේ. ඔවුන් හැමෝම Taman හරි කියලා කියන අය. වර්තමානයේ ලෝකයේ පුරා ජනප්‍රිය වුණ ප්‍රධාන ආගම් සහ අතුරු ආගම් ඕන තරම් තිබෙනවා. බෞද්ධ සම්ප්‍රදාය තුලත් තම තමන් හරි තම තමන් පමණක් හරි අනිත් වැරදි කියන මේ සම්ප්‍රදායනොත් තිබෙනවා. ථෙරවාද මහායාන සම්ප්‍රදාය තුල. නමුත් ඒවයිනොත් අපට නිර්වුල්ම එක නැත්නම් නිර්වුල්ම එක තෝරා ගන්න වෙන්නේ බාහිරෙන් පවතිනා වූ ජනප්‍රියත්වයේ සැරසිලි ආදී කාරණා නිසා වෙන්න බෑ. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල සාර්ථක නම් තමයි මේ සත්‍ය කියලා පිළිගන්න වඩාත් සුදුසු වශයෙන් මම සලකන්නේ. එනෝ මේ ශ්‍රවණා සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරනවා ඉදේව කියන්නේ මෙහිමයි කියන එක. මෙහිමයි කියන එකේ තේරුම මේ සම්බුදු සසුන තුළ කියන එක. මේ සසුන තුළ තමයි පළවෙනි ශ්‍රමණයා ඉන්නේ කියනවා. මෙහිමයි දෙවෙනි ශ්‍රමණයා ඉන්නේ කියලාත් කියනවා. මෙහිමයි තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේත් කියනවා. ඒක තතිය සමන.
ඉද චතුත්ථෝ සමනා. හතරවෙනි ශ්‍රමණයත් මෙහිමයි. මේ ශ්‍රමණ පදය මෙතන ගලපලා තිබෙන්නේ බාහිර ඇඳුමක් සලකා නෙවෙයි. වර්තමානයේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනේ එදා පාවිච්චි කරලා තියෙනවා. පැවිදින හැමෝම ශ්‍රමණ කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. නමුත් මේ සම්බුදු සසුනේ සැබෑ ශ්‍රමණත්වය මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයින්ගෙන් යුක්ත වෙන්න ඕන කියලා පෙන්වලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පරප්‍රවාද. පරප්‍රවාද කියන්නේ අනිකුත් අදහිලි මතිමතාන්තර නැත්නම් ආගම්. ඒවා පිළිබඳව මනවින් අවබෝධයක් නැත්නම් මනවින් විමසීමක් කර තිබුණු බැවින් බුදුන් වහන්සේට ඒවා ඉගැන්වීම පිළිබඳ මන අවබෝධයක් තිබුණා. එනිසා උන්වහන්සේ තේරුම් ගන්න තිබුණා මේ පරප්‍රවාද තුළ මේ ශ්‍රමණීන් නැති වෙන්න බෑ කියලා. ශූන්‍යයි කියන්නේ ඒකයි. ශ්‍රමණීන්ගෙන් මේ ශ්‍රමණීන් හතර දෙනාගෙන් වෙනත් ඉගැන්වීම් ශූන්‍යයි. අන්න එහෙම ඒව මේවතම් වික්ඛවේ සම්මා සිහනාදං නදත මනාකොට සිංහනාද කරන්න කියලා කියනවා. අන්න එහෙම ලෝකෙට ඇහෙන්න. ඒක සිංහනාදයක්. ඒ සිංහනාදයේ කවුරුත් බය කරන්න කවුරුත් පරාජය කරන්න දෙයක් නෙවෙයි. ඒක විශිෂ්ට ආදර්ශයක් බුදු සමය තුළ. නමුත් මේ ශ්‍රමණයින්ගෙන් ශූන්‍යව කාණුවක් තමයි මම හිතන්නේ පසුගිය වසර 7-800ක කාලයක් අපි ගවන්න ඇත්තේ කියලා මම අනුමාන කරන්නේ. අර අපේ කනට අහන්න ලැබුණ මහලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ බුදු සසුන මාර්ගඵල වලින් ශූන්‍යයි කියන මේ මතය තුළ මේ මතය ඇත්ත කියන්න හදනවා නෙමෙයි, පිළිගන්නවා නෙමෙයි. මේ මතයෙන් පෙන්වන්නේ ඉන් එහාට මාර්ගඵලලාභීත්වයක් නැහැ කියන එක. එතකොට කවුද මේ ශ්‍රමණයන් තුන් දෙනා? පළවෙනි ශ්‍රමණයා සෝවාන් පුද්ගලයා, දෙවෙනි ශ්‍රමණයා සකෘතගාමී පුද්ගලයා, තුන්වෙනි ශ්‍රමණයා අනාගාමී පුද්ගලයා, හතරවෙනි ශ්‍රමණයා රහත් පුද්ගලයා. මේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ශ්‍රමණ භාවය වෙනත් ප්‍රවාද හේවත් ආගම් තුළ දකින්න නැහැ. මේ බුදු සසුන තුළ ඒක තියෙනවා. හැම සිංහනාද කරන්න කියලා භික්ෂුන්ට වදාරනවා. අනේ එතකොට ඒ ශ්‍රමණ භාවයේදී පැවිද්දන්ට පමණක් කියන වචනේ පාවිච්චි කරන්න ඕන නැහැ. මොකද සුදෝන් රජතුමාට රහත් වෙන්න පුළුවන් වුණා නම්, අනේ පිණිසුපාට අනාගාමී වෙන්න සෝවාන් වෙන්න පුළුවන් වුණා නම්, විසාකාවට සෝවාන් වෙන්න පුළුවන් වුණා නම්, චිත්තගහපතිට අනාගාමී වෙන්න පුළුවන් වුණා නම්, ඔය එක සූත්‍රයක බුදුන් වහන්සේ වදාරලා තියෙන පරිදි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බ්‍රහ්මචාරී ස්ත්‍රී පුරුෂ කාම්භෝගී ස්ත්‍රී පුරුෂ කියලා මේ සමාජයේ ಭಾರತೀಯ සමාජයේ කුල 8කට බෙදලා ඒ 8 තුලම මේ කියන්නා වූ පංචෝරම් භාගයේ සංයෝජනයන් ප්‍රහාණ කිරීමෙන් අනාගාමී වුණ අය එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නෝ දහස් ගණනක් ඉන්නවයි කියන එක තථාගතයන් වහන්සේගේ සූත්‍රයක ඉගැන්වීමක්. නමුත් වර්තමාන සසුන තුළ එහෙම අපට බය නැතුව සිංහනාද කරන්න පුළුවන් කමක් තියනවාද? ඒ පිළිබඳව ඔබට තිබෙන සැකයක් නේද? මොකද එහෙම විශ්වාස කරන අය ඉන්නවා, එහෙම ඉන්නත් පුළුවන්. නමුත් කාලකට පෙර ප්‍රසිද්ධව තිබුණා වූ මතයට අනුව සමාජය හැඩ ගැහුනේ අනාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ශ්‍රමණ භාවයටපත් වෙන්න අද ඒ සඳහා සූදානම් වෙන්නයි. නමුත් තථාගතවරු ලොවට සදහම් මෙලි කරනු ලබන්නේ එම යුගයේ ජීවත් වෙන අයගේ ප්‍රයෝජනය සඳහා ඔවුන් ඒ தත්ත්වයටපත් වෙන්න. එහෙනම් මේ ශ්‍රමණීන් 4 දෙනාගේ හැටි හොයලා ගත්තම ඒ ශ්‍රමණීන් 4 දෙනා බවට පත් වෙන්න බැරි වුණේ ඇයි කියන කාරණාව හොයා ගන්න ඕන. ඒක තමයි අපිට මේ දේශනාව තුළ පැහැදිලි කර ගන්න ඕන.
එතකොට තථාගතයන් වහන්සේ පළවෙනි ශ්‍රමණයා සඳහන් කරලා තියෙන්නේ කොහොමද? කතංච වික්‍රේ පඨම සමන. තින්නම් සංයෝජනම් පරික්ඛයා සෝතාපන්නෝ හෝසි. මේ පළවෙනි ශ්‍රමණයයි. මුල් සංයෝජන තුන ප්‍රහීන කිරීමෙන් සෝවාන් බවට පත් වුණාද? ඒ භික්ෂුවක්ද භික්ෂුණියක්ද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියක්ද පැවිද්ද කියන කතාව නෑ. ඒ තමයි බුදු සමයේ ශ්‍රමණ භාවය. එතකොට මේ ශ්‍රමණ භාවයට මෙහා පැත්තේ අපි කවුද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. උපාසක උපාසිකා. නැත්නම් භික්ෂු භික්ෂුණී. එහෙම සම්මත ව්‍යවහාරයක් පවතිනවා. නමුත් අර ශ්‍රමණ කියන්නේ ආර්ය භාවයකට. මේ ශ්‍රමණ කියන්නේ අනාර්ය භාවයකට. මේ ශ්‍රමණ භාවය නැත්නම් මේ අනාර්ය භාවයේ ගිහි පැවිදි මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී ස්වභාවයන් හඳුන්වන්නට වරහන් ඇතුලේ වචනයක් පාවිච්චි කළොත් පෘථග්ජන නැත්නම් පොහොදොත්. එහෙනම් ඇඳුම Taman කැමති පරිදි තියාගත්තට කමක් නැහැ. Tamanට තියෙන වගකීම් මතවා. මේ වදන් වලින් පෙන්වන කරුණ තේරුම් ගැනීම තුළ තමයි මේ ශ්‍රමණ භාවයටපත් වෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ සවන් දීලා තිබෙනවා නම් ඔය පින් වාක්‍ය වලට. මේ පින් වාක්‍ය වලදී ඔබට ඇහිලා තිබෙනවද? සෝවාන් ආදී මාර්ගඵල පිළිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු පරම සුන්දර අමා නිවන් සම්පත් කියලා. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු. පළවෙනි මාර්ගයේ ඵලයනොත් එහෙනම් ඒ බුදු සමයෙන් පෙන්වන නිවීම කියන එක පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙන්න ඕන. ඒ සම්බුදු සසුන තුළ මාර්ගඵල පිළිවෙලින් නිවීම සාක්ෂාත් කිරීමෙන් පරිබාහිරව ශ්‍රමණ භාවයක් ආධ්‍යාත්මික වශයෙන් තියෙන්න බෑ. බාහිර වශයෙන් තියෙන්න පුළුවන්. ඒ මනාකොට සිංහනාද කරන්න පුළුවන් තත්වයේ ගැඹුර නොගැඹුරු බවට පත් වී. ආර්ය මහා සංඝරත්නය නැත්නම් ආර්ය සංඝරත්නය වෙනුවට මහා සංඝරත්නය වැඩම කිරීම කියන වචනේ පාවිච්චි කරන තැනට ඒක ආවේයි. ඒක චෝදනාවක් හෝ වරදක් නෙමෙයි. එහෙම වුණේ ඇයි? අන්න ඒකයි අපිට හොයන්න ඕන. එතකොට එහෙමනම් අපට මේ පෘථග්ජන භාවයේ තුල දාන සීල භාවනා කියනා වූ පුණ්‍යක්‍රියා තුන කරමින් පාපේ නිවත් වී ඒකට අදාළ විපාක මිනිසුන් අතර හෝ දෙවියන් අතර විඳිමින් භව ගාමිත්වයක් තමයි අපට සකස් වෙලා තිබෙන්නේ. ඒක මම කියන දෙයක් නෙවෙයි. පුණ්‍ය කිරියවත්තු කියන සූත්‍රවල ඒ පුණ්‍ය කිරියවත්තු තුන කරන අය මේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පඬිතෝ උප්පජ්ජති උපත ලබනවා කියලා තියෙන්නේ. දාන සීල කාමාවචර ලෝකයේ සඳහා මිනිසුන් අතර හෝ දෙවියන් අතරට භාවනා රූපී අරූපී මමතල සඳහා උපති ලබන. නමුත් සමාජයට හිතාගන්න තේරෙන්නේ නැහැ පුණ්‍ය කිරියවත්තු භාවනාවට එහාගේ භාවනාවක් බුදු සමයේ තිබෙන බව. ඒක තුළින් තමයි මේ ශ්‍රමණ භාවයටපත් වෙන්නේ. නැත්නම් ශ්‍රමණ භාවයේදී කරන්න ඕනේ ඒක බව. ඉන් ඉදිරියට යන්න. නැවත නැවතත් කියලා හරි මේ අවබෝධය සමාජයට ලබා දෙන්න වෙනවා. දැන් අර තින්නම් සංයෝජනං කියන එකේ අරුත ඔබ ඉගෙන ගන්නවානේ පාසලෙන් හොදහම් පාසලෙන් හොපිරෙන්නේ. ඒක විභාගෙට ලියවීම සඳහා ලකුණු ගැනීම සඳහා පාඩම් කරගත් එකක් කරනවම ඔබ ළඟ තිබෙනා වූ ඒ දිට්ඨියට පහර වදින දිට්ඨියේ බොරුව තේරෙන එකක් උනේ නෑ මං හිතන්නේ. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ. සක්කාය
දිට්ඨි කියන වචනයට සිංහල තේරුමක් මමගේ කියන හැඟීම කියන වචනේ තමයි ළමයි පාඩම් කරගන්නේ. තව ටිකක් එහාට යනකොට පංචස්කන්ධය මමගේ කියන හැඟීම පාඩම් කරගන්නවා. නමුත් පංචස්කන්ධයේ තේරුම් අරන් නෙමෙයි වචනේ විතරයි ගන්නෙ. නමුත් සක්කාය සූත්‍රය තුළ සංයෝජන සූත්‍රවල එහෙම නැත්නම් ලෝක සූත්‍රය තුළ වල සක්කායංච භික්කවේ සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච සක්කාය නිරෝධගාමී පටිපදංච දේසිස්සාමි කියලා තියෙනවා. එනිසා මා දන්නේ නැහැ සක්කාය කියන එක කාගෙන් හරි අහලා අවබෝධ කරගෙන ඒකේ තියෙන වරද කැඩෙනවා ඇරුණාම දැස් පියාගෙන හෝ වෙනත් අරමුණක් වෙනෙහි කරමින් කරන භාවනාවක් තුළ සක්කාය පිළිබඳ අවබෝධයක් වෙයි කියලා. තථාගතයන් වහන්සේ පිළිබඳව කෙලින්ම උපාදාන සූත්‍රය තුළ සක්කාය සූත්‍රය තුළ පංච උපාදානස්කන්ධ තිස්ස වචනීය. ඒකට නමක් තමයි පංච උපාදානස්කන්ධය. මොකද සක්කායට. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට සක්කාය හට ගන්න හැටි, සක්කායෙන් නිදෙන හැටි ඊට ප්‍රතිපදාව. ඒක තමයි පොදු සමය ගැන්වීම. සක්කාය හට ගන්න හැටි මෙලොව උපන් අයට බුදුන් වහන්සේගේ ඇසුර හෝ ඒ සදහම් අවබෝධය ලැබෙන්න පෙර සිදුවෙන දෙයක්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. එතකොට එහෙමනම් අපට සංකක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය නම් පංච උපාදානස්කන්ධයේ පොතේ තියෙන ආකාරයට අකුරු පහකින් වචන පහකින් ඉගෙනගෙන බෑ. අපි ළඟ සිදුවෙන ආකාරය තේරුම් ගන්න ඕන. ශරීරයට පංචස්කන්ධය කියන ග්‍රාමීය විවහාරයක් තිබුණා. ඒක බුදුන් වහන්සේගේ නෙමෙයි කවුරු හරි හදපු එකක් වෙද මහත්යෙකුයි හරි ගොවියෙකුයි හරි. කපු මහත්යෙකුයි හරි කට්ටඬියෙකුයි හරි. එනිසා තථාගතයන් වහන්සේ වදාළ පරිදි පංචස්කන්ධය තේරුම් ගන්න ගත්තාම ඒක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින අරමුණක් පාසා ඇති වෙන නැති වෙන එකක්. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සක්කාය හයක් පහළ වෙනවා කියලා තමයි සත්තට්ඨාන කුසල සූත්‍රයේ තිබෙන බව මා මීට පෙර කියලා තිබෙනවා. එහෙනම් ඇසෙන් කනෙන් ගන්න නාසයෙන් ගන්නා වූ අරමුණක් මුල් කොටගෙන අරමුණ තුළ සිදුවෙනා වූ ක්‍රියාදාමය විස්තර කරලා ඒ ක්‍රියාදාමයේ තුල මුලාවකට අහු වෙන හැටි තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. මේක ඔබට තේරෙන්න ඕන නැහැ. අර වැරදි විදිහට හිතන් හිටියොත් පංචස්කන්ධය පිළිබඳව එතනින් එහාට ඔබට යන්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා අර තථාගතයන් වහන්සේ වදාළ කරුණ ඔස්සේ බලන විට ඔබ අප හැම දිනාටම අඩුවක් ලුහුඬුකමක් නැත්නම් දොරවල් 6ක් පවතින්නේ. පංච ద్వාරයේ බාහිරට විවෘතයි අරමුණු ගන්න. මනෝද්වාරයේ බාහිර අරමුණු ගන්න නැතුව පහළ වෙනවා. මේ ద్వාර 6ක එකතුවක් අපි. ద్వාර 6න් ගන්නා වූ අරමුණක් තුල තමයි අපි මේ කරන කියන කාරණා සියල්ල කරන්නේ. ඒ හැම දෙයකම දෙන නම් කරන්න බුදුරජාණන් වහන්සේ ඇසට රූපය මුල් කොටගත්, කනට ශබ්දය මුල් කොටගත්, නාසයට ගන්ධය මුල් කොටගත්, දිවට රස මුල් කොටගත්, කයට පහස මුල් කොටගත්, සිතට අරමුණු මුල් කොටගත්. මේ දොරවල් 6න් වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන බව පැහැදිලි කරලා තිබෙනවා. ඒකනේ සමාජයට අපි කියන්නේ එතන එහෙනම් දොරවල් 6න් පංචස්කන්ධ 6ක් පහළ වෙනවා. එතකොට කය නෙවෙයි. පහළ වෙන්නේ දොරවල් 6න් ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණු මුල් කොටගෙන. ඒක වෙන මොන විදිහකට සමාජයේ කියලා තිබුණත් මේක ඇත්ත නම් ඔබ පිළිගන්න ඕන. ඔබ ළඟ මේක ඇත්ත නිසා. අන්න දැන් මේ පංචස්කන්ධ ධර්මතාවයේ හටගෙන නැති වෙන්න ඕන. නමුත් බුදුන් වහන්සේ හමුන සමාජයේ ප්‍රත්‍යඥ අය විසින් මේකට එන දේවල් එක ඇලීමක් මුලාවක්, ගැටීමක් මුලාවක් ඇති කර ගන්නවා. නන්දියක් ඇති කර ගන්නවා. නන්දි කියන ඇලීමට නැත්නම් තණ්හාවට. එතකොට මේ පංචස්කන්ධයට බැඳීමක් සිද්ධ වෙනවා.
ඒ බැඳෙන එකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. බැඳුනහම පංචස්කන්ධයට පංච උපාදානස්කන්ධයට නිකන් නැති වෙලා යන්න බෑ. ඒක හටගෙන කොහොමත් නැසෙනවා. නමුත් මේ උපාදානස්කන්ධයට නිකන් නැති වෙලා යන්න බෑ. ඒකට සංයෝජනයක් කියන්නේ ඒකනේ. සසරට වැදීමක් ඇති වෙලායි ඒක නැති වෙන්නේ. දැන් සංයෝජන කියන එකේ තේරුම සසරට වැදෙන කියන අර්ථයනේ. එහෙනම් පංච උපාදානස්කන්ධයක් හටගත්තොත් නැසෙන්නේ සසරට වැදිලා. ඒ උපාදාන කියන එකේ තේරුම අන්න ඒකයි. ආපහු ඵලයක් හටගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරේ අනුසය කියන වචන යටතේදී. සංහානසය කියන වචන යටතේදී ශේෂයෙන්මින් තමයි පංච උපාදානස්කන්ධයක් මියන්නේ. ඒකට තමයි සසරට බැඳෙනවා නැත්තම් සක්කාය කියලා කියන්නේ. එතකොට මෞකුසින් බිහිවුතෙන් පටන් ජීවිතාවසානය දක්වා එතකොට මේ ඇහෙන් කනෙන් නාසයෙන් උපදින සක්කාය පහෙන් පහට අපි මැරී යනවා. ස්කන්ධ පහෙන් පහට. අපට වෙනුණාට කෙනෙක් ජීවත් වෙලා ඉන්නවයි කියලා බාහිර සම්මත සමාජයේ ඒක සම්මතට ඇත්ත වුණාට අධ්‍යාත්මිකයෙන් ගත් කල මොහොතින් මොහොත සිදුවෙනා වූ ස්කන්ධ පහක මැරීම මුල් කොටගෙන තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් අපිට ඒක තේරුම් ගත්තාම කයේ පුද්ගලයෙක් ඉන්නවා වශයෙන් පෙනුනට සිතින් මොහොතින් මොහොත ඇති වෙන නැති වෙන බැවින් සිතින් සිතට යන කෙනෙක් නැති බැවින් ආත්ම දෘෂ්ටිය කැඩෙනවා. මේ ආත්මය කියලා කතා කළාට ආත්මය කියලා අවුරුදු 100ක් තියෙන එකක් නෑ. චිත්තචෛතසික හටගෙන නැසෙන එකක් තිබෙන්නේ. නමුත් ඊට පස්සේ අපිට එහෙනම් ජීවත් වෙන්න වෙන්නේ අවුරුදු 60ක් 70ක් 100ක් ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් අවුරුදු 60 70 පුරා නෙවෙයි මේ මොහොත තුල. මේ මොහොත කියන එකට වසර 100ක් දෙන්න බෑ. තත්පරෙන් 10ක් තරම් තමයි දෙන්න ඕන. ඒ තත්පරෙන් 10න් එකක් තරම් ප්‍රමාණය ගත කරන්නේ අපි අරමුණක් තුල. අන්න එතකොට මේ පංච උපාදානස්කන්ධ කියන වචනේ සිදුවෙන දේ තේරෙනවා නම් උපාදානීය වී අවසන් වීමෙන් සසරට බැඳී භවය සකස් වේ. මොනෙන්ද උපාදාන වෙන්න පුළුවන්? පවෙන් විතරද? නෑ, පව උපාදාන වෙන්න පුළුවන්. පින උපාදාන වෙන්න පුළුවන්. ධානත් උපාදාන වෙන්න පුළුවන්. මේ උපාදාන ගමන් මගෙහි ආපු සත්වයාට මායя විසින් රැවටිල්ලක් කරලා දෙන බව තමයි මාර සජ්ජනී සූත්‍රය නැත්නම් මාර කතාවල තිබෙන්නේ. ඒ මාර ලක්ෂණේ උපාදාන. ඒකට පව හොඳ නෑ කිව්වට ඔහුට උපාදාන හොඳ නෑ කියන එක තේරුනේ නෑ. ඒ නිසා ඔහු පවා තැරලා පිනට එනවා. ඔහුට තේරෙන්නේ නෑ පින තුලත් උපාදානයේ නැමැති මායя ඉන්න බව. තථාගතයන් වහන්සේ පහළ වූ සමාජයේ පින අතහැරලා ඉතිහාසයක් හොයන ගියාපත් උපාදානයේ දෝෂය ධානවලට ගියා. ඒ නිසා භවගාමී සමාජය තුළ පව සිද්ධ වෙන්නේ පින සිද්ධ වෙන්නේ ධාන කුසල් සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය තුළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානම් එහෙනම් කාම රූප අරූප භවත්‍රෙම දුකින් මිදෙලා නැහැ. එතකොට කාම ලෝකයේ බැඳෙන එකට සක්කාය දිට්ඨි කියලා කියනවා. අරවට බැඳෙනකොට ඒ වෙනුවට රූපී ධානයට ඇරෙනකොට එතකොට රූපී ධානය පංච උපාදානස්කන්ධය. එතකොට එතන සක්කාය දිට්ඨි වෙනකොට රූප රාග. රූපී ධානය අතහැරලා අරූපී ධානය අල්ලගත්තොත් වෙන කියලා එතකොට අරූප රාග මේ වෙනුවට. ඒ මුලාවේ පාරේ තුම්පලක්. ඒ මුලාවේ පාරේ තුන්පලකට අහුනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුර නොලැබුණ නිසා. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුර නොලැබුණ නිසා යන අයගේ ගමන් මගේ යන්නට තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලැබුණ අයගේ ලැබුණා යන්නට අවශ්‍ය නැහැ. අරාය කෙලෙස් යටපත් කරමින් වෙනත් සංයෝජන වලට බැඳෙන ගමනක් ගියා. ධර්මයේ තේරුම් ගත්ත අය සංයෝජන ප්‍රහාණ කරමින් යන්නේ. බැඳෙමින් යන්නේ යට කරමින් යන්න ඕනත් නැහැ. එතකොට එහෙමනම් කෙනෙකුට තේරෙනවා මේ ධර්ම ශ්‍රවණය තුල කොතෙක් හෝ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් Taman ළඟ තිබෙනා වූ මේ සක්කාය දිට්ඨිය සක්කාය හටගන්න හැටි සමුදය තේරෙන්න වෙනවා. එතකොට එහෙමනම් ඕනෑම අරමුණක් තුල ඒ අරමුණට එන දේ උපාදාන බවට පත් වෙනවට කියන්නේ ඒතං මම ඒතෝහං අස්මින් ඒසොමේ අත්තා කියලා ගන්නවයි කියලා
ඒ වචනෙන් කියන්නේ නැති වුණාට අන්නේ මමත්වයෙන් ගැනීමේදී තමයි මේ සසර බන්ධනේ නැත්තම් භව ගාමිත්වයට අවශ්‍ය හේතු ඉතුරු වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය තුළ සසර හදනවා අපි කරන්නේ. සසර නියත වශයෙන් යන්න තියෙන පැත්තක් නැහැ. සුලිසලකට නියත පැත්තක් නැහැ. ඒකේ තිබෙන බලපෑම් වලට අනුව පැත්ත මාරු වෙලා යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ උපාදානය තුළ අපාය පැත්තට, කාමසුගතිය පැත්තට, බඹතල පැත්තට මේක හැරෙන්න පුළුවන්. නමුත් හැරෙන්නේ උපාදානය තුළ. එතකොට උපාදානයේ වී අපාය ගොස් උපාදානයේ ගිහින් බඹලෝ ගොස් මේක මිදෙන්න බෑ. ඒ බඹලෝ යන්න උපාදාන වෙලා තිබුණ අය මෙහෙදි තමයි ඒක හදාගත්තේ. රූපී අරූපී ධානලාභීන් එහෙකින් හදාගත්තේ නෑ. මෙහෙදි මේ වරද හදාගත්තා. ඔවුන් අතින් ස්තුවන වරද. අපිට මේ ජීවත් වෙන කාම ලෝකයේ තුලම අපේ වරද හදාගන්න පුළුවන් නම් අර වැරදි පාරේ යන්න ඕන නෑ. එතකොට එහෙමනම් හොඳම දෙයක් තමයි. මේකට තියෙනවා වචනයක් අරමුණු සක්කාය දිට්ඨිය වැඳීම කියලා. අරමුණක් තුලයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඉතින් ඒක තමයි මම ගිය දේශනාවල මම පෙන්වන්නේ ස්කන්ධ පංචකයට එන දේ මඤ්ඤමානෝ මමත්වෙන් ගන්නේ නම් ඔබ බද්දෝ මාරස්ස කියන්නේ අර සසර බැඳෙන හේතු ඉතුරු වෙනවා. අන්න මේ මමත්වෙන් ගැනීමෙන් නේද සසරට බැඳෙන්නේ කියන එක තේරෙනවා නම් මමත්වෙන් නොගෙන ඉන්නකොට සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. අරමුණෙන් අරමුණට මැරෙමින් යනවා කියලා තේරුණාම ජීවිතයේ මුල සිට අගට යන ආත්මයක් නැති බව තේරෙනවා. ඒ වගේම මම ඉන්නේ ජීවිතය තුළ නෙමෙයි අරමුණ තුළ. ඒ අරමුණ අල්ලාගත්තේ නැත්නම් මමත්වෙන් තොරව නැසෙනවා කියන එක. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. එතකොට අරමුණු වල තමයි ඒක තිබෙන්නේ. ඒ වගේම විචිකිච්ඡා සංයෝජනය ගත්තාමත් ඒක ඉතින් එක එක පුද්ගලයාට බුදුන් ධර්මයේ සංගය පිළිබඳ සසුන් පිළිබඳ වෙනත් අනාගතය පිළිබඳ මේ සැකය කියන එකේ තේරුම අරමුණක් මමත්වෙන් ගැනීම කියන එකමයි. බුදු ධම්ම සංඝ සික්ඛා පුබ්බන්ත අපරන්ත පුබ්බන්ත පරන්ත පටිච්චසම්පාද ධම්ම. මේවා පිළිබඳව තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුට මේ සැක කරනවා. ඒ සැකෙත් මොකද වෙන්නේ? මමත්වෙන් ගැනීමක් නිසා සංයෝජනයක් වෙනවා. අර රසරට බැඳෙන්න හේතු ඉතුරු වීමක් වෙනවා. එහෙනම් ඒකත් එහෙනම් මේක අවබෝධ කරගන්න ඕන. බුද්ධ ආදී අටතැන සැකය ඇස් දෙක පියාගෙන හිටියට තේරෙන්නේ නැහැ. එහෙනම් අවබෝධ කරගන්න ඕන. ඒ වගේම සීලබ්බත පරාමාසය කියන පදය මා ඉගෙනගත් ආකාරයේ පළමුව ඔබට කියන්නම්. ළමා කාලේ හෝ ඒක සීල වෘත්තයන්ගෙන් නිවන් ලැබිය හැකියි කියන විශ්වාසය කියන වචනය යටතේදී ලංකාවේ නැති අජ වෘත්ත, ගෝ වෘත්ත, සුනක වෘත්ත කියන එළුවෝ, ගවයෝ, සුනකයෝ වගේ ප්‍රතිපදාවක් නිවන් ලබන්න බෑ කියන එක වශයෙන් තමයි අපට උගන්වන්නේ. ඒක ඉන්දියාවේ තිබුණ දෙයක්. ලංකාවේ එහෙම නැහැ එක්කෙනෙක්වත්. නමුත් මේ සංසාර ගමන ස්කන්ධ පංචකයෙන් පංචකයට සකසන්නේ ස්කන්ධ පංචකයෙන් පංචයට නිමා කරන්න ඕන. ස්කන්ධ පංචකයේ මුල් කොටගත් පැවැත්මක් සහ නැවැත්මක් තමයි මේකේ තිබෙන්නේ. නමුත් ස්කන්ධ පංචකයේ මුල් කොටගත්තා වූ සංයමයක් සංවරයක් නූතන සමාජයේ පවතිනා වූ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා ශික්ෂා පදවල නැහැ. ඒ විරතියක් පවතිනවා පාපයෙන්, එහි පුණ්‍ය ක්‍රියා සිදු වෙනවා, දාන සීල භාවනා. නමුත් සසරට බැඳීම සිදු වෙනවා. ඒක මේ අවිද්‍යාව දුරු කිරීම කියන කාරණාවට නැත්තම් මේ කියන මේ කටයුත්ත ප්‍රමාණවත් වන්නේ නැහැ. ප්‍රමාත් වන්නේ නැති නිසා ඒක එහෙම සකස් වෙලා තිබෙන්නේ එහෙමවත් ධර්මයක් නොතිබුණ සමාජයක් තිබුණ නිසා විය හැකියි. දඩයමටම මුල් වුණා වූ, මත්පැන් පානයටම මුල් වුණා වූ, හොරකමට මුල් වුණා වූ සංයමයක් සංවරයක් නොතිබුණ සමාජයක් තියෙන්නේ. ඔවුන්ෙන් මොදවා ගැනීමට තමයි පූජනීය මහා සංඝරත්න විහාරස්ථානය මුල් කොටගෙන මේ සමාජය පංචශීලය, අටශීලය, දසශීලයට යොමු කරලා තිබෙන්නේ. ඒ වරදක් නැහැ. කලක් තිස්සේ අපි ඇවිදින් ඉන්නවා ඒකේ. නමුත් අපි හිතනවා නම් අනත්ත ලක්ෂණ සූත්‍රයේ සඳහන් පරිදි හැර වෙන විදිහකට තියෙනවා කියලා මේක. අනත්ත ලක්ෂණ සූත්‍රයේ සඳහන් වෙන්නේ මොකද්ද? කාම රූප අරූප භවත්‍රයේ සසරේ ඇවිදින්නේ පංචස්කන්ධයේ ආත්මය තුළ.
එහෙනම් ඒකින් මිදෙන්න පංචස්කන්ධයේ ආත්ම දෘෂ්ටිය අපහැරලා අනාත්ම දර්ශනය පිළිගන්න වෙනවා. අර පංචස්කන්ධයේ අනාත්ම දර්ශනය පිළිබඳ විග්‍රහයක් මේ ශික්ෂාපද සංවරය තුල ශික්ෂාපද තුල නැහැ. එහෙනම් ශික්ෂාපද රකින්න එක අතහරින්න නෙමෙයි ඕන. මේකෙන් වැඩක් නැහැ කියලා. ශික්ෂාපද සංවරයේ පිහිටන්න වෙනවා අපි ඒක ඉන්න නිසා සම්මත මට්ටමක. නමුත් ඒ තුළ මේ බලාපොරොත්තු වෙනා වූ මොක්ෂය සාක්ෂාත් කිරීමට අවශ්‍ය පටිසෝතගාමී ප්‍රතිපදාව නැහැ කියන එක තමන් තේරුම් ගන්න ඕන. අනිත් අය වැරදි කියන්න නෙමෙයි. එතකොට ඔහු ඉන්නේ පංචශීලයේ නම්, ඔහු ඉන්නේ දසශීලයේ නම්, ඔහු ඉන්නේ උපසම්පදා සීලයේ නම්, උන්වහන්සේ එහෙම නැත්නම් ඔය සාමණේර සීලයේ නම් ඒක අතහරින්නේ නැහැ. ඒක ඉඳීවි. නමුත් අර මේ අදහස අතහැරෙනවා. මත නෙමේවා. මේ මත තමයි මේවා. ඒ මත කියන එකේ තේරුම මතේ මම බවට පත් වෙනවායි කියන එක. ඒ මත කොතරම් බරපතලද කියනවනම් මත දෙකක් අතර ගැටුම තමයි රටවල් දෙකක් අතර යුද්ධේ බවට යන්නේ. මත දෙකක් අතර ගැටුම තමයි අමුසැමියන් අතර සටනක් බවට පත් වෙලා වික්කසාදයෙන් කෙලවර වෙන්නේ. ඒ නිසා ඔබේ නෙමෙයි මේ ගැටුම් සිදු වෙන්නේ. මත දෙකක් අතර. මේක තේරුම් ගන්න. එහෙනම් මේ මත දෙකක් අතර ගැටුම තේරුම් ගැනීමේදී එන මේ කියන කාරණාව කොට වටහා ගන්න පුළුවන් නම් එහෙමනම් අන්න ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කියලා වචන වලින් පෙන්වන්නා වූ කාරණාවට අවබෝධ වෙනවා නම් ඔබ එතකොට සමන භාවයටපත් වෙනවා. එතකොට ඔහු අනාර්ය නෙමෙයි ආර්ය. දැන් මොකද වෙන්නේ? දැන් ඒ නිසා සාදරුම් බරපතල අකුසල් කරන්න සිදු වෙන්නේ නැහැ. උපාදාන නිසා තමයි සතර ගමන සිදු වෙන්නේ. උපාදානෙන් මිදෙන්න අවශ්‍යයි කියන එක තේරෙනවා. දැන් එහෙනම් අපි ඒකෙන් කියවෙනවා අන්න අර බරපතල අකුසල කර්ම උපාදාන කරගෙන සසරේ භවයට බැඳෙන්න තියෙන හේතු කරන්නේ නැති එක තමයි මේ අපාගත වෙන්නේ නැහැ කියන්නේ. අර සෝවාන් කියලා සහතිකයක් කරගෙන බරපතල අකුසල් කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි මේක. ඒ පුද්ගලයා දන්නවා මේ කරන කියන ක්‍රියාවන්ට සිතින් කයෙන් වචනෙන් Taman කරන කියන ක්‍රියාවලට අනාගත විපාක වාරයක් තියෙනවා ඒකේ. ඒ අනාගත විපාක වාරයට බිය කෙනෙක් නැත්නම් අකමැති කෙනෙක් තමයි ආර්ය පුද්ගලයයි කියන්නේ. විශේෂයෙන් අපාගත පැත්තට. එතකොට ඔහුට අර පාපය කියන පැත්ත උපාදාන කරගන්න පාපය කියන පැත්ත ජීවනෝපාය වශයෙන් උදා ගන්නට සිද්ධ වෙන්නේ නැහැ ඔහුගේ අවබෝධය අනුව. සුළු අකුසල් සිදු වෙන්න පුළුවන්. නමුත් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ශේෂලවීම, සංඝ වේදයේ සමග ආයෙත් වෙනත් ශාස්ත්‍රූරයෙකුගේ පාරේ ගිහින් මොක්ෂයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. අන්නේ ශාස්ත්‍රු නැදහිමත් පෙන්වන්නේ බරපතල අකුසල කර්මයක් කියලා. මොකද මේ සසුන තුළ පමණක් නම් ශ්‍රමණ භාවයේ තියෙන ශ්‍රමණ භාවයටපත් වෙන්න අවශ්‍ය ස්කන්ධ පංචකයන්ගේ අනාත්මය පිළිබඳ ඉගැන්වීමක් ලෝකේ අනිකු ආගම් වල නැත්නම් ඒ ආගම් වල උගන්වන්නේ පුද්ගලයා මුල් කොටගත් සංවරයක් නම් ඊට වඩා උසස් සංවරයක් ඒවා ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒක තේරුම් ගත්ත පුද්ගලයාට ඊට වඩා පහත් ඉගැන්වීම්, පහළ ඉගැන්වීම් තියෙන ආගමකට යන්න බැඳෙන්න ඕන කමක් නැහැ. අනිසාස්ත්‍රය දහිමින් නිදහස් වෙනවා කියන්නේ අන්න ඒකයි. මෙන්න මේ කාරණා තේරුම් ගත්තාම දැන් තමයි ඔහු සසුනට පිවිසි කෙනෙක් බවට පත් වෙන්නේ. දැන් මේ කියන අතනේ ස්ත්‍රී පුරුෂ ගිහි විදිහේ ભેදයෙන් පොරව අධ්‍යාත්මික සමන භාවයක්. ඇඳුම මොක වුණත් කමක් නැහැ. ඒ ඇඳුමේ ගිහි පැවිදිකමත් එහෙමම තියාගන්න. ඒක වෙනකොට ගැටලුවක් ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ. එතකොට පළවෙනි සමනයාත් දැන් දෙවෙනි සමනයෙක් ඉන්නවා. කවුද මේ දෙවෙනි සමනයයි කියලා කියන්නේ? දෙවෙනි සමනයයි කියලා කියන්නේ කාමරාග ව්‍යාපාද තුනී කරගනමින් සක්දාගාමි භාවයටපත් වී ඒ තුලින් පරලෝක තවත් එක් වතාවකට වඩා උපදින්න නැති දැනට අධ්‍යාත්මිකේ දියුණු කරගත්ත කෙනාට අන්න දැන් තේරෙන්න ඕන මේ කාමරාග ව්‍යාපාද පාලනය කරගන්න පුතග්ජන පුද්ගලයාට තේරෙන්නේ නැහැ. ඔහු කාමරාග ඉටු කරගන්නවා, ව්‍යාපාද ඉටු කරගන්නවා.
ඒ කියන්නේ ලෝභයෙන් කටයුතු කරනවා, ද්වේෂයෙන් කටයුතු කරනවා, අරමුණේ ආසාවන් ඉටු කරගන්න යන කෙනෙක් තමයි පෘථග්ජනයයි කියලා කියන්නේ. දැන් මේ තේරුම් ගත්ත පුද්ගලයාට ලෝකේ ජීවත් වෙනකොට පස්දොර තිබෙනවා, පස්දොරෙන් මේවා හමු වෙනවා. පස්දොරෙන් අදාළ දේවල් හමු වන විට තමන්ගේ චිත්තසංතානය ඇතුළත මින්තර එකතු කරගෙන තිබෙන්නා වූ කාමරාග ව්‍යාපාද එවත් උපන්න කුසල් මතු වෙනවා හිතට. මොන විදිහකින්වත් හාම් ගන්න බෑ. තමයි යම් කිසි දෙයක් සිත ඇතුළත සංගවාගෙන තිබෙනවා නම් ඒ වගේ දෘෂ්ටියක් මතයක් ගැටෙනකොට ඒක තමයි එන්නේ. අර කීරෝ කුරුක්කෝපම සූත්‍රය පැහැදිලි කරමින් මම ඔබට මතක් කළේ අවුරුදු 15ක් විතර වැඩුණ ගහක කිරි තියෙන බව පේන්නේ නැහැ. කිටේරියක් අරන් 6 පොලට කිටුවත් 6 පොලින්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා කියන උදාහරණය පෙන්නලා තියෙන්නේ ඒකයි. Taman හදාගත්ත රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ, ධම්මකාමයේ නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා උපදිනවා. ඒක මේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. ඒක බාහිර ලෝකේ වරදක් නෙවෙයි. බාහිර ලෝකේ අපට වර්තමානයේ ගැටෙන්න අඳුරගන්න මේක අවශ්‍යයි. නමුත් මේ එන කොටස අපි විසින් අර ආර්ය භාවයටපත් වෙන්න ඉස්සෙල්ලා හදාගත්ත දුර්වලකම. දැන් මේ දුර්වලකමට මින් එහාට යන්න ඉඩ දෙන්නේ නැති කෙනා තමයි මේ පටිසෝතගාමී කියලා. ඔය සෝවාන් පුද්ගලයා එතනින් එහාට අර සෝතේට නැත්තම් උපාදාන වෙමින් සසරේ පැවැත්මට හේතු ඉතුරු කරන්නේ නැතුව පැවැත්මට හේතු අවසන් කරන කෙනෙක් වෙනවා. ඒකයි පටිසෝතගාමී කියන්නේ. එහෙනම් සෝවාන් පුද්ගලයාගේ භාවනාව යනු කාමරාග ව්‍යාපාද තුනී කිරීම නේද? සෝවාන් පුද්ගලයාගේ භාවනාව යන එතකොට එහෙනම් පස්දොරට මුහුණ දීලා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් පරිදි උපදින්න ඇරලා මොනවද උපදින්නේ කියලා බලාගන්න. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මේ තුන උපදින අවස්ථාවකදී ඇහෙන්ද, කනෙන්ද, නාසෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මනසින්ද නින්ද හැරෙන විට උපන් එක. උපන් කියන එකේ තේරුම අර ගැටෙනකොට අතීතයේ හේතු නිසා හටගත්තා. දැන් පෘථග්ජන පුද්ගලයා ඒක මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යමින් ප්‍රශ්නය තවදුරටත් දිග්ගස්ස ගන්නවා, අවුල් කර ගන්නවා. අන්න ප්‍රමාදී පුද්ගලයාගේ ක්‍රියාකලාපය. දැන් මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ මේ ශ්‍රමණ භාවයට පත්වෙච්ච කෙනාට. මොකද ඔහු දන්නවා සසරට හේතු තැබුවොත් සසර ගමනේ අනාගතයේ Taman විපාක විඳින්න හේතු ඉතුරු තමන්මයි හදාගන්නේ කියලා. නිසා ඔහුට ඕන නිමා කරන්න. එහෙනම් තුනී කිරීමේ ක්‍රියාමාර්ගයට වෙනම අරමුණක් ගන්න ඕන කියලා හිතනවද? ඔය අරමුණක් වඩලා සම්සුන් සමාධියෙන් ඉන්න මාර්ගඵලලාභීත්වයට පෙර ආතුව තිබෙන්නා වූ භාවනාවයි අරමුණෙන් අරමුණට විදර්ශනා කිරීම තුළින් හේතු ඉතුරු නොකරමින් අවසන් කරන භාවනාව අතර වෙනස මේකයි. අරක අරමුණක් එන්න නොදී සාන්ත සමාධියක ඉන්න එක, මේක අරමුණු එන්න ඇරලා හසු නොවි අවසන් කරන එක. ඒක සීල සූත්‍රයෙන් අරන් ගත්තොත් කොහොමද පෙන්වන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකාරය. දැන් ඊට පස්සේ ආර්ය පුද්ගලයාටත් නැත්තම් සෝවාන් පුද්ගලයාටත් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා බාහින් ගැටෙනකොට. නමුත් පෘථග්ජන පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ නිස්සුකාත්ම වශයෙන් අරගෙන භවගාමීත්වයේ පැත්තට යනවා, ප්‍රමාද වෙනවා. අන්න මොහුට පැවරුණ කාර්යභාරය. ඒ පාරේ යන්න ඉඩ නැහැ. නැවත නැවතත් පස්දොරට ගැටෙන කාරණා නිසා තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ සැඟවී තිබෙනා වූ දේවල් එන්න ඇරලා අනාගත ඵලයක් උපදින්න නැති ආකාරයට නිමා කරන්නට ඔහු මේ වර්තමාන මොහොත ප්‍රයෝජනට ගන්නවා. ඒ වර්තමාන මොහොතට වෙලාවක් තැනක් නැහැ. දවාලක් රැයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ගෙහෙපෙදි ભેදයක් නැහැ. ඔක්කොටම වළංගු නැත්තේ නින්ද විතරයි. අනිත් හැම මොහොතේදීම Tamanට අදාළ මේ කටයුතු කරන විට මේ බාහිර හේතු මුල් කොටගෙන පස්දොරින්ම මේ සැඟවුණ මායя එන්න පුළුවන්. කාමරාග ව්‍යාපාද උපදිනවා කියන්නේ මායя. ඒ උපාදාන කරගත්ත දේවල්නේ. දැන් මේ කාමරාග ව්‍යාපාද වලට හසු වී ගහ ගන්න, වෙන ගන්න, කපා ගන්න, කොටා ගන්න, එක හිට කරන්න යනවා කියන්නේ මායයට පරාජය වෙනවා. අන්න අර එක වචනයක පෙන්නනවා මේ කඳුළු සලමින් දහඩිය දාගෙන බ්‍රහ්මචර්ය
පුරනවා කියලා මේ අවස්ථාවට. ඒ කියන්නේ ඒ පාරේ යන්න නොදී ඉවසනවා. ඒක නිමා කරන්න කල්පනා කරනවා. එතකොට එහෙමනම් තමන් භාවිතා කරන ආකාරයට මේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම තමයි තමන්ගේ අනිකුත් මාතෘත්වයේ, පීතෘත්වයේ, භික්ෂුත්වයේ සහ විවිධ කාරණා කටයුතු බාහිරට පේන්න කරන එක තුළ ඇතුළත කාරණේ මේක. ඔය පිළිවෙත් කරනවා කියන්නේ ඒකයි. දැන් එතකොට ඒකෙදි වැටහෙන්න ඕන මෙහෙමයි. දැන් Taman යම්කිසි ලෝභයක් දේශයක් වගා කරගත්ත පුද්ගලයෙක් නම් ඒක එන විට හිතෙන බලවත්කම නිසා ඒක ඉටු කරගන්නයි පුතග්ජන පුද්ගලයා පෙළඹෙන්නේ. දැන් මේ මාර්ගයේ යන පුද්ගලයාටත් මේ මෙතරම් නැතත් එන්න පුළුවනි මේක. ආවට උහුට අර පෙර පරිදි අවි අතට ගන්න වචනේ පාවිච්චි කරන්න ප්‍රතික්‍රියා දක්වන්න යන්නට ඔහුගේ හිත ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් තුනී වෙනකොට එහෙනම් ඒකෙත් වෙන්න ආව දැවිලි තැවිලි අඩු බව තේරෙන්න ඕන. මෙතන වෙන්නේ කෙලෙස් නැසෙන එක. ඒ කෙලෙස් නැසෙනකොට තිබෙනා වූ ශාන්ත සුවය තමයි අවෛදිත සුවය කියලා කියන්නේ. ඒක ඔය උපදවා ගන්න සුවයක් නෙමෙයි. ගීතයක් රස විඳින සුවය වගේ, ආහාරයක් රස විඳින සුවය වගේ අරමුණක් රස විඳින එකක් නෙමෙයි. අර තුනී වෙනකොටම ඇති තත්ත්වයක් හමු වෙනවා. එතකොට තවදුරටත් ඔහුට මේ தત્ත්වය පරිපූර්ණ කර ගැනීමේ උත්සාහයක් වීරියක් පවතිනවා ඉදිරියට යන්න. එබඳු පුද්ගලයෙකුට මිය ගියොත් තවත් එක වතාවක් ඔහු මෙහි උපදින ඉතුරු ටික කරගන්න කියලා කියනවා. ඔන්න ඔය උපතින්ම සමහර අය යම් යම් පැතිවලට සමාජයෙන් යොමු කළත් ඒ පැත්තට නොයා මේ වගේ පැතිවලට හොයාන ගිහින් කරුණු තේරුම් ගන්න අය ඉදිරියේදී මේ Taman දිනු කරගත්ත தත්ත්වයට එනවා කලක් යනකොට. ඒ ඔහුට පුරුදු ගත්ත පුරුද්දෙන් එහාට වැරදි පැත්තට යන්න ඔහුට පෙළඹෙන්නේ නැහැ. ඔහුගේ ශක්තිය විසින් ඔහුට අර මුලින් ඇසර නිසා යම් යම් කරුණු පුරු වෙලා තිබුණා වුණත් කලක් යනකොට ඒව අනිස්සාරත්වයේ තේරිලා අර හිටපු තැනට එනවා. ඒකෙන් කියවෙන්නේ සියලුම දෙනා කාමරාග ව්‍යාපාද තුනී කරගෙන මිය ගොස් එක වතාවක් උපදින්න ඕන කියන එකක්. මිය ගියොත් පෙන්වන්නේ සකුද්දාගාමී පුද්ගලයා. දැන් දෙවෙනි ශ්‍රවණියාගේ භූමිකාව කතා කළා, තුන්වෙනි ශ්‍රවණියාගේ භූමිකාවට එනවා අපි. තවදුරටත් මේ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මයට නැත්තම් මොහොන දෙමින් පස්වරට මොහොන දෙමින් මේ කාමරාග ව්‍යාපාදවල ඉතිරි කොටස එනකොට අර තුනී කිරීම ඊට පස්සේ විනාශ කිරීම. එතකොට කලක් යන්න පුළුවන් මේ සඳහා. එතකොට මේ ආර්ය මාර්ගයේදී ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම තමයි සෝවාන් පුද්ගලයාගේ, සකෘදාගාමී පුද්ගලයාගේ, අනාගාමී පුද්ගලයාගේ භාවනාව වෙලා තියෙන්නේ. සීල සූත්‍රයට අනුව ගත්තත් මේ කාමරාග ව්‍යාපාද තුනී කිරීම අනුව ගත්තත්. ඒක පහන කියන සංඥාවලදී පෙන්වනවා උපන් එක වෙන පෙර පරිදි මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වලා ජයග්‍රහණය කරන්න යන්නේ නැතුව ඒ කියන කාරණාවට පෙන්වන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නභ්‍යන්ති කරෝති නානභාවං ගමේති කියලා. එහෙම පදයක් ත්‍රිපිටකේ නෑ, මම ඒක හදලයි කියන්නේ. කරන්න ඕන දේ වශයෙන් පෙන්වලා තියෙන්නේ නාදිවාසේති න අදිවාසේදි පිළිගන්න එපා. පජහති කාම විතර්කේ හෝ ව්‍යාපාද විතර්කේ නැත්නම් විහිංසා විතර්කේ, ලෝභය හෝ ද්වේෂය මොහය බැහැර කරන්න. ඒ වගේ මේක එය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන විනෝදේති. ඒ ඉදිරියට නොතබන්න, අවසන් කරලා ඉවර කරන්න. ඉවර කරන්න ඕන කොහොමද? අනාගත ප්‍රතිසන්දියක්, අනාගත ඵලයක් උපදින්න හේතුවක් හේවත් උපාදාන නොවි අවසන් කරනවාට කියනවා අනභවං ගමේති. මේනේ බුදුන් වහන්සේගේ ප්‍රතිපදාව. මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍රන්ති කරති අනභවං ගමේති තමයි විදර්ශනා වැඩිීමේදී සිදු වෙන්නේ. මතක තබා ගන්න. දැන් ඔහු පංචෝරම් භාගයන් සංවජනානි පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බාය. එහෙම පාරකුත් තිබිලා තියෙනවා. අනාගාමී පුද්ගලයාට
කාමරාග ව්‍යාපාද නැති නිසා කාම ලෝකෙ උපදින්න හේතු නැහැ. නමුත් අන්න ඔය බඹතල කියනවල තියෙනවා සුද්ධාවාස කියලා පැත්තක්. ඒ සුද්ධාවාස බඹතල වල තමයි ඔහුට උපදින්න වෙන්නේ. හැබැයි තත්ත පරිනිබ්බායි එතන ඊට පස්සේ දැන් ඔය ලෝභ දේශ කියන දෙක තුනී වෙලානේ කාමරාග ව්‍යාව නැත්නෑනේ. එවිට ස්කන්ධ පංචකේ අනාත්මය ස්වයංක්‍රීයව සිදුවෙමින් කවදා හෝ දවසක ස්කන්ධ පංචකේ නිවී යාම කියන එක සිදු වෙනවා වරුණාම ඒ තත්ත පරිනිබ්බායි පදයේ තුල ඊතුරු සංයෝජන පහ කඩලා නිවන් දකින්නවා කියලා නෑනේ. ඒවා මේ සමාජය ඉගෙන ගන්න ඕන දේවල්. ඔය පොතපතෙන් පාඩම් කළාට පාඩම් කරගෙන ලීවාට ප්‍රායෝගික ගමන් මගේදී වෙන්න ඕන දේවල්. මොකද්ද කියලා තේරෙන්න වෙනවා. ඒ හැබැයි එහෙම ගියොත් කෙනෙක් අනාගාමි පුද්ගලයෙක් වශයෙන් ජීවිතය අවසානයේ සමුගන්න සිදු වුණොත්. දැන් අර චිත්ත ගහපතිතුමා පවා පැහැදිලි කරලා තිබෙන්නේ බුදුන් වහන්සේ වැඩ සිටියේදී මාවමිය ගියොත් මේ කාම ලෝකෙ උපදින්න තියෙන හේතු මගේ ළඟ නැහැ කියලා උන්වහන්සේ දේශනා කරයි කියලා. නමුත් එතෙන්ට යන්න කියලාත් නැහැ, අනේක හොඳයි කියලාත් නැහැ. අපි තේරුම් ගන්න. තව මොනවද තියෙන්නේ? කාමරාග ව්‍යාපාද වලින් තුනේ උනේ ලෝභ දේශ නම් තව ඉතුරු වෙන්න ඕන මෝහ. නමුත් මෙතන තේරුම් ගන්න ඕන මේ මෝහ කියන්නේ වෙනම එකක් නෙමෙයි. ලෝභ සමග මෝහ, ද්වේෂ සමග මෝහ. ලෝභ සමග මෝහ කියන එකට කියනවා කාමරාග, ද්වේෂ සමග මෝහ කියනවා ව්‍යාපාද. ඒ මෝහ කියන එකේ තේරුම ඒ ලෝභේ නැත්තම් කාමයේ මම කියන හැඟීම, ද්වේෂයේ මම කියන හැඟීම. ඒ දෙක නැසුනහම ඒ මම හැඟීම එන්නේ නැති වුණාට තව ඉන් එහාට තියෙන මමක් තියෙනවා පුංචි මොහයක්. ඛේමක වැනි සූත්‍ර පරිහරණය කිරීමේදී තේරුම් ගන්න වෙන්නේ අනාගාමී සහ රහත් අතර තිබෙන්නේ මෝහය විතරයි. ඒ විදර්ශනා මාර්ගයේ යන පුද්ගලයාට. ඒ නිසා බෞද්ධයින් ධර්මයේ තේරුම් අරන් විදර්ශනා මාර්ගයේ යන්න ඕන. විදර්ශනා මාර්ගයක් තිබුණ නැති සමාජයේ වෙනත් භාවනාවක් පාවිච්චි කරලා කෙලෙස් යටපත් කරලා මේ නීවරණ ටික මේ සංයෝජන පහ වෙනුවට මේක නැසුණා නෙවෙයි. අර සංයෝජන වලට අහු වෙනවා. උද්දම් භාගී උඩ භාගී කියන්නේ ඒක නෑ. මේ පහ නැතුව නෙවෙයි යටපත් කළා. යටපත් කළ නිසා ඊළඟ එන සමාධියට අහු වෙනවා. එතකොට ඒ උපදින සමාධියක් ඒක උහුට. දැන් කාම ලෝකයේදී කාමරාග ව්‍යාපාද මම වෙනවා වගේ මේ රූපී ධානයට අහු වුණාම ආනාර්ය පුද්ගලයෙක් ඒක ඔහුගේ මම බවටපත් වෙනවා. ඒක ඔහු නිවන වශයෙන් සලකනවා. ඒකේ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව පහම නැහැ. ඔබ පාඩම් කරන් හිටියට. ඒක තිබෙන්නේ රූපාවචර ධානය මාන උද්දච්ච අවිද්‍යාව. ඒක තුළ මානයක් තියෙනවා, උද්දච්චයක් තියෙනවා, ඒක තුළ දුරු නොවන අවිද්‍යාවක් තියෙනවා. එනම් සංයෝජනයක් උද්දම් භාගිය. ඒකට මේක උපදවාගෙන මියගිය පුද්ගලයාට මේ සංයෝජන හතර තියෙනවා. හතරේ ඉන්නේ ඔහු. උපදවාගත්තේ ඇයි? විදර්ශනාව තේරුම් ගත්තේ නැතුව කැලේට ගිහින් කෙලෙස් යටපත් කිරීම තුළ ditta dhamma sukha viharane සාන්ත විහරණයට නිවන කියලා හිතපු නිසා. ditta dhamma sukha viharane සාන්ත බවයි ඒ සාන්ත බව සහ නිවීමේ සාන්ත බව බැලුවම සමානයි. වෙනසක් නැහැ. නමුත් අර කෙලෙස් යටපත් වීමේ සාන්ත බවක් අරගෙන තියෙන මේකේ කෙලෙස් නැසීමේ සාන්ත බවක්. එතන ditta dhamma sukha සාන්ත විහරණ බුදුන් වහන්සේ අනුමත කළේ හෝ පිළිගත්තේ නැහැ. උන්වහන්සේ ඊට එහාගේ විහරණයක් දේශනා කළා. ඒකට කියන්නේ සංසිඳීමෙන් වාසය කිරීම. සල්ලේක විහරණය. එතකොට ආය සංසිඳීමෙන් වාසය කරනකොට උපදින්නේ නැහැ. නමුත් අර යටපත් කරලා වාසය කරනකොට ඒවා උපදිනවා. ඒක තමයි වෙනස. එහෙනම් මේ පොතපත උගන්වපු අතිසංකීර්ණ වූ දස සංයෝජන ප්‍රහීන කිරීමේ නිවන් මඟ වෙනුවට ඊට වඩා පහසු මඟක් ත්‍රිපිටකය තුළ තිබෙනවා.
ඒක අරක ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඒක විවේචනය කිරීමක් නෙමෙයි ඇත්ත පිළිගැනීමක්. ඒක කොහොම මේ සමාජයට ආවද දන්නේ නැහැ. දැන් මම මේ සූත්‍රය තුළ කියන්න හදන්නේ මේ ශ්‍රවණ භාවයේ නැති වුණේ මෙන්න මේ මොකක් හරි වැරදක් නිසා කියලානේ. නැත්තම් මේ ශ්‍රවණ භාවයේ නැති වෙන්න බෑ අපට සිංහනාද කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ උද්ධම් භාග්‍ය සංයෝජන දේශනා කරලා තියෙන්නේ අපිට නෙවෙයි. එදා සමාජයේ ගිහි සමාජයට අමතරව වනාන්තරගත සමාජයේ තම උද්ධම් භාග්‍ය සංයෝජන 5න් 4කට බැඳුනා හිටියේ 5ටම බැඳුනා ඒ කවුරුත් හිටියේ නැහැ. ඒ කියන වචන තේරුම් ගන්න උත්සාහ කරන්න. රූපාවචර ධානයේ කලක් ඉන්නකොට ඒකත් නිවන නෙවෙයි කියලා තේරුණා ඒගොල්ලන්ට. ඊට එහා ගිය සමාධියට අහු වුණා ඒක අරූපාවචර කියනවා. දැන් ආයත් සංයෝජනයක් අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව. එයාට කඩන්න තියෙන්නේ ඒක. ඒක බැඳිලා ඉන්නේ ඒකෙන්. ආයේ මේවා කඩන්න ඕන නැහැ. ඒ Tamanට තියෙන එකයි කඩන්න ඕන. එහෙදි නෙමෙයි කඩන්න ඕන. මෙහෙ බැඳිලා ඉන්න පුද්ගලයාට බුදුන් වහන්සේ අමනොත් Tamanගේ සංයෝජනේ මේකයි කියලා තේරුම් අරගෙන ඒක යා විදර්ශනාවට ලගන්න ඕන. රූපී ධානලාභියා රූපී ධානයේ විදර්ශනාවට නගන්න ඕන. අරූපී ධානලාභියා අරූපී ධානයේ විදර්ශනා ගන්න ඕන. අපි පංචද්වාරයන්ගෙන් එන අරමුණු කාමරාග ව්‍යාපාද, ලෝභ දේශ මොහ අරමුණු එන එක විදර්ශනාවට නගන්න ඕන. අපට තියෙන එක. දැන් මේ පිළිබඳ ඉඟියක් තිබෙනවද පිටකේ? මොකද අපි ඉගෙනගත් සමාජයේ මේ මතය තුළ තමයි ගිහි පැවිදි ස්ත්‍රී බොහෝ දෙනෙක් ඉන්නේ සංයෝජන 10ක්ම තියෙනවා 10ම කඩන්න ඕන සතර ගමන කෙලවර කරන්න. ඇයි ඔබ සංයෝජන පදේ ගැන හිතුවේ නැත්තේ? බැඳෙන දෙයක් නේ වැරදි ආකාරයෙන් ගැනීමෙන් තමයි බැඳෙන්නේ. ස්කන්ධ පංචකයට එන දේ කාමරාග ව්‍යාපාද ඒක ගැනීමෙන් තමයි ඒක සක්කාය දිට්ඨි වෙන්නේ. ඒ වගේ රූපී ධානයක් ඇවිදින් ඒක මමකට ගත්තොත් තමයි ඒක සංයෝජනයක් වෙන්නේ. එතකොට රූපාවචර ධානයක් උපදවා ගත්තොත් ඒ වාරෙරදි පාරේ ගිහින් ඒකට බැඳෙනවා. බැඳෙන්න ඕන කඩන්න. බැඳෙන්න ඕන කඩන්න කියන එකේ තේරුම අපි ඔක්කොම බැඳිලා කඩන්න ඕන කියන එක කියලා ඔබ හිතනවාද? සවන් දෙන ඔබගෙන් මම අහන්නේ. බැඳුන ටික කඩා ගන්න කියන අරමුණ බැඳිලා කඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බැඳුන අය හිටියා ඒ කාලේ. ඒ අයට ඒක කඩන්න ඕන. එනිසා අපි මේ සංයෝජන කියන පදේ තේරුම් ගන්න ඕන. එන අරමුණක් කාම අරමුණ හරි රූපී ධාන අරමුණ හරි අරූපී ධාන අරමුණ හරි මමත්වෙන් ගත්තාම ඒක කාම අරමුණත් පංච උපාදානස්කන්ධය රූපී ධානයත් පංච උපාදානස්කන්ධය අරූපී ධානයත් පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයෙන් නම් මොකද වෙන්නේ මමත්වෙන් අරන් නිසා භවයට බැඳෙනවා සසරට බැඳෙනවා. එහෙනම් අපට මේ අගපහ ගැන ධර්මයේ හොයන යන අයට මහා ලොකු බරක් හෝ කරදරයක් තියෙන හේතුවක් නැහැ. ඔබ දැන් ඉන්න ලෝකේ කාමරාග ව්‍යාපාද තුනේ කරන් යනකොට ඔබට ආයේ අරමුණට ඇලීමෙන් මමත්වයේ හැදෙනවා කියලා තේරුණා නම් ඊට එහා පැත්තට මොන අරමුණක් ආවත් දැන් රූප ශබ්ද ගන්ධ රස වලට එහා සුන්දර අරමුණු එනවා එතකොට. ඔය සංසිත සම්පූර්ණ කරගත්ත අයට ලස්සන ඥාන, ධාන, මාලිගා, බුදුවරු, දෙවිවරු සුන්දර ලෙස පේන්න පුළුවන්. මට මමහට හමු වෙලා තියෙනවා වර්තමාන සමාජයේ මේ වගේ දේවල් දිහා බලන් ඉන්න අය. ලස්සනයි සුන්දරයි කියලා. නමුත් මේ හැම දෙයක්ම එන්නේ සිතට කියලා තේරුම් ගත්තාම මේ සිතට එන දේවල් වල සුන්දර අසුන්දර බව ඇරුණාම අරමුණක් නැහැ මේකක්. Taman සුන්දර අසුන්දර කරගත්තට. ඒ සුන්දර අසුන්දර මොකක්වත් නැහැ අන්තිමට. උපේක්ෂාව විතරයි. අරමුණක් විතරයි. එහෙනම් ඊට එහාට මොනතරම් සුන්දර දේවල් ආවත් ඒක ලස්සනයි කියලා ඇලෙන්න ගන්නවා නම් සිතට ඇලෙනවා සිතට රැවටෙනවා ඇරුණාම තියෙන දෙයක් නෙවෙයි. ඒක තමයි මනෝහුබ්බංගමා ධම්මා කියන පදේ තේරුම කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. එමනම් මේ කරුණේදී මේ අනාගාමී සහ රහත් අතර මෙලොව වශයෙන් ජීවත් වෙනකොට අන්න හතරවෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ නැත්තේ එතන තවදුරටත් යම්කිසි පුද්ගලයෙකුට මේ අනාගාමීත්වය තුල කාමරාග ව්‍යාපාද නැති වුණාට මෝහයක් නැත්තම් මමත්වයක් තියෙන නිසා. ඒක තමයි සීල සූත්‍රයේ අනාගාමී පුද්ගලයා මොකද කරන්න ඕන? රූප රාග අරූප රාග මානුත්ත්‍ය කට රහත් වෙන්න ඕන කියලා නෑ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනික් දුක්ඛ අනාත්මතෝ. ඒ තවත් තියෙන දෙයක්.
එන්නේ පංච උපාදානස්කන්ධයට. ඒ පංච උපාදානස්කන්ධයට එන්නේ අර උප්පන්නන්නේ. තබපු දේවල්. උපන්න කුසල් තමයි එන්නේ. දැන් මේ කියන தත්වයන්හිදී මොකද වෙන්නේ? අර අසංකත කියලා කතා කරන්නා වූ සංසුන් ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ භාවයේ එන්න දියුණු වෙනවා, වැඩි දියුණු වෙනවා. අවසානයේට එතකොට කියනවා තින්නෝ පරතරට ගියේ පාරගතෝ පරතරට ගියා වූ තරණය කළා වූ තලයේ තිට්ඨෝ බ්‍රාහ්මණෝ කියලා කතා කරනවා. ඒ සිව්වෙනි ශ්‍රමණයා. එතකොට මේ ශ්‍රමණයෝ 4 දෙනා ඉන්නේ බුදුසසුන තුළ විතරයි. එහෙම සිංහනාද කරන්න කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා. දැන් ඔබට තේරෙනවද වෙනත් සමයන් වල මේක නැති වෙන්න හේතුව? අන්න එහෙමයි අපි සමයන් ගැන බලන්න ඕන. ඒ සමයන් ගැන ওই ජීවිතයේ අරමුණෙන් අරමුණට විග්‍රහ කරන්නේ නැහැ. ජීවිතේම එකක් කොට ගන්නෙ. ඒක සිත කය කරලා දෙකට බෙදන්නේ නැහැ. පුද්ගලයෙක් කොට ගන්නෙ. ආත්මයක් ජීවිතයේ ආත්මයක් තියෙනවා කියලා ගන්නේ ආත්මය එහාට යන්නේකක් වශයෙන් සලකන්නේ. එඳ මේ ලෝකයේ දර්ශන අතර ස්කන්ධ පංචකයේ ආත්මය විග්‍රහ කිරීම බුදුන් වහන්සේගේ වැඩක්. ආත්මයේ දෘෂ්ටි වැරැද්ද අනාත්මයට පත් කිරීම උන්වහන්සේගේ මාර්ගය. අපි පිළිගන්න ඕන දේ. ආත්මයේදී තමයි පැවැත්ම සිදු වෙන්නේ, අනාත්මයේදී නැවැත්ම ආරම්භ වෙනවා. නැහ ස්කන්ධ පංචකයේ අනාත්මය ආරම්භ වෙන්නේ සෝවාන් සිට හත් දක්වා තමයි අනාත්මය ක්‍රියාත්මක වෙන්නේ. ඊට මෙහා පැත්තේ කොහේ ජීවත් වුණත් ශික්ෂාපද ස්කන්ධ පංචකයේ ආත්මය තුළ තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් අපි බලාපොරොත්තු ආයෙත් මේ වැසුණු සද්ධාම් කොටස් නැත්තම් වරදා වටහාගත් සද්ධාම් කොටස් මේ රෝල් කරගෙන තේරුම් ගැනීම තුළ අන්න මම මතක් කරන්නේ අර මේ ශ්‍රමණයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තර ඕන තැනක පහළ වෙන්න පුළුවන් මේ ශ්‍රමණයා. අන්නේ ශ්‍රමණයෝ පහළ වෙනවා නම් මේ ශ්‍රමණින්ගේ ලෝකේ ඊට පස්සේ මොකක්ද දන්නවද තියෙන්නේ? ඔය අද පවතිනා වූ හොර බොරු වංචාව තක්කඩිකම් ආදී මේ මිත්‍යා ජීව සියල්ල වුන්ගෙන් බැහැර වෙනවා. එමයි රටක් හැදෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වයටපත් වෙලා බලන්න ඔබට මේ වංචනික දේවල් කරන්න පුළුවන්ද කියලා Tamanට අවංක වෙන්න හිතෙන්නේ එහෙමයි. මේ මාර්ගයේ තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු තේරුම් ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. පිළියන්දල බටකැත්තර නිව් සිටි දෙකෙහි පදිංචි සෝමරත්න රත්නායක මහතා සහ ආරේ ගුණවර්ධන මහත්මයා යන දෙමව්පියන් සහ දූ දරුවන් ඥාතීන් අසල්වාසීන් හිතවතුන් විසින් මෙම ධර්ම දානය සඳහා දායකත්වයේ දරා ඇත. අරමුණක් ලෙස දෙපාර්ශ්වයේම පරලෝසෙපත් ජී.එල්. රත්නායක පියාණන්, මේරි විජේනායක ජයවර්ධන මෑණියන්, යටිවෙන විදානාරච්චිගේ සයනාවතී මෑණියන්, නිවලා ප්‍රේමවතී රත්නායක සහෝදරිය, ලලිත් රත්නායක ඥාති සහෝදරා ඇතුළු දෙපාර්ශ්වයේම සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා යන්නයි. සුජීවත්ව සිටින්නා වූ ඩී.සී.ඒ. ගුණවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. මෙම පුණ්‍ය ශක්තිය ධර්මදේශකයන් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. පැතුම් බෝධියකින් නිවන් සුව ලැබීම පිණිස මේ පින් හේතු වේවා. මෙම පුණ්‍ය කර්මය අප පවුලේ සියලු දෙනා ඇතුළු මීට දායකත්වයේ දරූ ඥාතීන්, අසල්වාසීන්, හිතවතුන් සියලුගේ සියලු බලාපොරොත්තු ඉටු වී අමා මහ නිවන් සුව පිණිස හේතු වේවායි ඔවුන්ගේ අනුග්‍රහක බවතුන්ගේ ප්‍රාර්ථනය. එබැවින් මෙම ධර්ම දානය කර ගැනීම තුළ වුන් ප්‍රාර්ථනා කළ පරිදි පරලෝසෙපත් ඥාති වර්ගයාට පින් අවශ්‍ය නම් මේ හැම දිනා පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. මතුපෙදිනා ජීවිතකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණි වැනි දහම් කරුණු ගැඹුරු තේරුම් ගැනීම තුළින් නිවන සැනසෙර මංපෙත් විවර කරගන්නට වුන්ට මේ පින හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබ හැම දිනාටමත් ඔබේ ප්‍රාර්ථනා කළා වූ සුජීත් වාසය කරන්නා වූ අනික හැම දිනාටමත් මෙම කරුණු මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. රැකියාදී කටයුතු දියුණු කරගෙන අනාගත බලාපොරොත්තු ඉටු කරන රෝග පීඩා දුරු කරගෙන මේ දහම් කරුණු තේරුම් ගැනීම තුළින් කර්මක්ෂය කිරීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම තුළින් ලෝභ දේශ මොහ ක්ෂය කොට ලබන්න ඕන සැනසීම හේවත් උතුම් නිවන් සුවෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो